අයිබන් සුබ උදෑසනක් වාසනාවන්ත උදෑසනක් නිරෝගීමත් දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. නිරෝධායන ණයතික සීමාවන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා බොහොම ආදරෙන් හත්වෙනි පැය කණ්ඩායම අදත් ඔබෙන් ඉල්ලනවා මේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීම වෙනුවෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ගවලට ඔබ කොන්දේසි විරහිතව සහයෝගය දක්වන්න. ඒ ඔබේ රටේ යහපත වෙනුවෙන් නිසා වෙනුවෙන් කැප වෙන්න කියලා බොහොම ආදරෙන් අදත් උදෑසන ඔබෙන් ඉල්ලනවා. අද අපි හත්වෙනි පැය කාලය වෙන් කරන්න සූදානම් වෙන්නේ මේ වෙනකොට කොරෝනා වසංගත ව්‍යාප්තියේ අපේ රට කොතනද තියෙන්නේ? අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේ තත්ත්වයෙන් අපිට මිදෙන්න හැකියාවක් නැද? දැන් බොහෝ වෙලාවට අඟහරුවාදා අලුයම 5ට ඇඳිරි නීති ඉවත් කිරීමට නියමිතයි. ඉතින් පස්සේ රට සාමාන්‍යකරණයට ලක් වේවි කියලා බොහෝ දෙනා විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් තමයි ලිහිල් කිරීම සිද්ධ කරන්නේ. ඉතින් පස්සේ අපි හැසිරෙන්න ඕන කොහොමද? යම් අවදානම් තත්ත්වයක් තියෙනවද? තියෙනවා නම් ඒක හඳුනාගෙන තියෙන කොහොමද කියන කාරණා පිළිබඳව සහ ලෝකයේ මේ වෙලාවේ කොරෝනා ව්‍යාප්තියට මේ අභියෝගයට මුහුණ දෙන්න කොහොමද කියන කාරණය පිළිබඳවත් අපි අද මේ 7 වෙනි පැය ආරම්භයේදී සාකච්ඡා කරන්න සූදානම්. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නියෝජනය කරමින් බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කළා මහාචාර්ය ඉන්දික කරුණාතිලක මැතිතුමනි තාමත් ආදරෙන් ආයුබෝවන් සුබ උදෑසන කියලා බුදුන් පිළිගන්නවා. මහාචාර්යතුමා මේ වෙලාවේ කොරෝනා වසංගත ව්‍යාප්තියත් එක්ක අපේ රටේ ව්‍යාප්තිය පාලනය ලෝක අනෙක් රටවල් එක්ක ගත්තහම කොහොම තැනක තියෙන්නේ? ඔව් ඇත්තටම දසුන් මෙතන අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි අපි ඉන්නේ. මොකද අනිත් රටවල් එක සංසන්දනය කරලා බැලුවාම දැන් ලෝකයේ අනිත් රටවල් දිහා සංසන්දනය කරනකොට අපි දකිනවා රෝගීන් දහස් ගණන් වලින් මතුවෙනවා එක දවසකට. එහෙම නැත්නම් මරණ 100 ගණන් වලින් සිද්ධ වෙනවා බොහෝ රටවල. ඉතින් ඒ තත්ත්වයක බලනකොට ශ්‍රී ලංකාවේ තත්ත්වය දැනට වාර්තා වුණ රෝගීන් සංඛ්‍යාව 1140 ගණක් වගේ ඉන්නේ. හැබැයි ඔය සංඛ්‍යාවෙන් විතරක්ම සංඛ්‍යාවලින් පමණක්ම අපිට මේ සංසන්දනය කරන්න අමාරුයි. මොකද මේ 1100 ගාන ඇති උනේ අර රෝගීන් පළමු වාර්තා වුණ රෝගියාගේ සිට මේ දක්වා ඒ සියලුම රෝගීන් එකට එකතු කිරීමෙන් තමයි ඔය 1140 ගාන ඒ ගණනය කිරීම ලැබිලා තියෙන්නේ. අපි සුව වෙලා ගිය ප්‍රතිශතය සුව වෙලා තියෙන ප්‍රතිශතය දැන් ඇත්තටම ඊට වඩා වැඩි. ඒ කියන්නේ 600 ගානකට වඩා වැඩි ප්‍රමාණයක් සුව වෙලා ගිහිල්ලා තියෙනවා. සක්‍රීය රෝගීන් කියලා අපි ගත්තොත් මේ අවස්ථාවේ ඉන්නේ 400 ගානක් වගේ. ඒ සක්‍රීය රෝගීන්ගෙත් 90%කට වැඩි ප්‍රමාණය රෝග ලක්ෂණ ඉතා අවමව පෙන්වන හෝ රෝග ලක්ෂණ නොපෙන්වන සංඛ්‍යාව. එතකොට දැන් අපි ගත්තොත් එහෙම දැඩි සත්කාරක ඒකවල රෝගීන් නැති තරම් ඉන්නේ එක්කෙනෙක් වගේ සංඛ්‍යාවක්. ඉතින් අනිත් රෝහල් වල ඇතුළත් වෙලා ඉන්න සංඛ්‍යාවත් ඇතනම රෝග ලක්ෂණ නොපෙන්වන තරම්. ඒ විතරක් නෙමෙයි තාම අර සමාජයට මේ රෝගීන් පැතිරීම කියන එක තාම සිද්ධ වෙලා නැහැ. ඒකෙන් අපිට කියන්න බෑ සමාජයේ රෝගීන් නැහැ කියන එක. හැබැයි මේ අවස්ථාවේ රෝගීන් දකින්න සක්‍රියව දකින්න හම්බ වෙන්නේ තවමත් අර පොකුරු ආසාදනය කියන තත්ත්වය. තව සංඛ්‍යාලයකනේ මම පෙන්වන්න කැමතියි. දැන් ලංකාවේ ඒ රෝගීන් සංඛ්‍යාව විතරක් නෙමෙයි මිලියනයකට ඉන්න රෝගීන් සංඛ්‍යාව ගත්තොත් එහෙම මිලියනයකට ඉන්නේ බොහොම පොඩි රෝගීන් සංඛ්‍යාවක් 40ක් විතර වගේ. ඒකත් අනිත් රටවල් එක සංසන්දනය කරනකොට ඉතා හොඳ සංඛ්‍යාවක්. ඒ වගේම මරණානුපාතයක ගත්තත් ලංකාවේ රෝගීන් 100කට මරණ 0.8යි වගේ ප්‍රමාණයක්. ඒක අනිත් රටවල් දැන් අපි ඇමරිකාව ගත්තත් 112ක ප්‍රමාණයක්. ඒ වගේම එක්සත් රාජධානිය ගත්තොත් 114කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් කලාපයේ විතරක් නෙමෙයි ලෝකයේ දත්ත සමග සංසන්දනය කරනකොට මම හිතන්නේ ලංකාවේ තත්ත්වයේ පාලනය ඉතාමත්ම හොඳ මට්ටමකට තියෙනවා. ඒකේ ගෞරවය මම හිතන්නේ සමස්ත ශ්‍රී ලංකා වාසීන්ට, ඒ කියන්නේ ශ්‍රී ලංකා රජයට, නායකත්වයට, සෞඛ්‍ය ක්ෂේත්‍රයට, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, රාජ්‍යාංශයට, පෞද්ගලිකාංශයට, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාවට මේ ගෞරවය හිමි විය යුතුයි. දැන් අසල්වැසි ඉන්දියාව ගත්තම අසල්වැසි ඉන්දියාවේ ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒක අපේ රටට බලපෑමක් නෙවෙයිද? ඉන්දියාවේ තත්ත්වය ලංකාවට වඩා ගොඩක් වෙනස්. මොකද ඉන්දියාවේ සාධක ජනගහන ගණත්වය ඊට වඩා ගොඩක්ම අපි මෙතනදී ඉතා වැදගත් සාධකයක් තමයි ලංකාවේ සෞඛ්‍ය සේවය කියන එක. ප්‍රාථමික සෞඛ්‍ය සේවය. ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවය ඉතාමත් ශක්තිමත්. මම හිතන්නේ ඒක තමයි ලංකාවේ මේ පාලනයට ඉතා වැදගත් හේතුව වෙලා තියෙන්නේ. ඉතින් ඉන්දියාවෙන් ලංකාවට බලපෑමක් වෙයිද? එහෙම වෙන්න තිබ්බා. ඉන්දියාවෙන් ලංකාවට පැමිණීම පාලනයක් නැතුව සිද්ධ වුණා නම් මේ අවස්ථාවේ ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ ගමනාගමන පාලනයේ ආරක්ෂක කටයුතු නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවීම ආකාරයෙන් පැතිරීම මම දන්න ආකාරයට
ලංකාවට ඒ ආකාරයෙන් පැමිණීම වදන් ආකාරයට ඉතා දැඩි ලෙස පාලනය කරලා තියෙනවා. අපි ඉන්දියාවෙන් ආනයන අපෙනන බොහෝ දේවල් සිද්ධ කරනවා. ඒ ඔස්සේ කොරෝනා යලි අපේ රටට ඇතුල් වීමේ අවධානමක් තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවද ඔයතුමනි? එහෙම නැත්නම් ඒක අසත්‍යයක්ද? මොකක්ද ඒකේ තත්ත්වය? මෙහිදී මේ රෝගය දැන් මේ රෝගයේ පැතිරෙන ඒ ආකාරය බැලුවහම මේක ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ බිනිති ආකාරයෙන්. ඒ කියන්නේ ආසාදිත පුද්ගලයෙක්ගේ බිඳිති තවත් පුද්ගලයෙකු මතර කෙලින්ම ඒ කියන්නේ කැස්ස හෝ කිවිසීම නිසා කෙලින්ම පතිත වීමෙන් හෝ එහෙම නැත්නම් ස්පර්ශයක් මත පතිත වෙලා ඒ ස්පර්ශයෙන් පතිත වුණ ආසාදිත බිඳිති තවත් පුද්ගලයෙක් අතේ ගෑවිලා ඊට පස්සේ නාසයේ හෝ මුඛයේ ස්පර්ශ වුණොත් ඒ වගේ හේතු වලින් තමයි මේක පැතිරෙන්න ඉඩ තියෙන්නේ. බොහෝ විට මේ පැතිරීම සිදු වෙන්නේ ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වුණ වාතාශ්‍රය අවම කුඩා අවකාශයක වැඩි වෙලාවක් ගත කරනකොට. ඉතින් භාණ්ඩ ආනයනයේදී මේ අවදානම අවමයි. හැබැයි එහිදී පවා ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගත යුතුයි යම් ආකාරයකින් මේ විස බීජ පැතිරීමට ලංකාවට එන එක වළක්වන්න. ඒත් සරලව කිව්වොත් අවදානම් වැඩිම පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට. වෛද්‍යතුමනි පහුගිය කාල සීමාව තුළ සමහර වෙලාවට සමාජගත වෙච්ච රෝගීන් අපේ රටේ සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්න පුළුවන්. හැබැයි අපේ රටේ CPR පරීක්ෂණ කරන ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ කියන කාරණේ පිළිබඳව යම් මතයක් ගොඩනැගුණා. ඔව්. ඇත්තටම මේ වෙලාවේ අපේ රටේ රෝගීන් වාර්තා නොවෙන්නේ CPR කරන ක්‍රමවේදයේ ගැටලුවක් නිසාද ප්‍රමාණයේ ගැටලුවක් නිසාද? PCR පරීක්ෂණ සම්බන්ධයෙන් මොකද්ද මේ වෙලාවේ තත්ත්වය? ඔව්. ඊටම හොඳ ප්‍රශ්නයක්. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක්. මම ඉස්සෙල්ලා සරලව කියන්නම් මොකද්ද මේ RT-PCR පරීක්ෂණය කියන්නේ. RT-PCR පරීක්ෂණයේදී කරන්නේ දැන් මෙතන මේ තියෙන වෛරසයක් නේ. RNA වෛරසයක් නේ. මේ RNA වෛරසයේ තියෙන RNA කොටස විශේෂී පරීක්ෂණයක් මගින් අඳුන ගන්නවා. මේක තරමක් සංකීර්ණ පරීක්ෂණයක්. මේකට ඉංග්‍රීසියෙන් කියනවා reverse transcriptase polymerase chain reaction කියලා. ඒකෙදි කරන්නේ අර RNA කොටස නිස්සාරණය කරගෙන වෛරස් සාම්පලයක් අරගෙන නාසයෙන් ශ්වසන මාර්ගයෙන් ගන්න සාම්පලය පරීක්ෂණාගාරයට ගෙනහිල්ලා ඒ වෛරස් RNA කොටස නිස්සාරණය කරලා ඊට පස්සේ ඒක පරිවර්තනය කරනවා DNA ඒට අනුරූප DNA බවට. ඊට පස්සේ DNA අණු ප්‍රමාණය ඉතා කුඩා අණු ප්‍රමාණයක් ඉඳලා දාම ප්‍රතික්‍රියාවන් මගින් මිලියන් ගානකට වැඩි කරනවා. වැඩි කරලා ඒ ප්‍රමාණය අඳුර ගන්නවා. ඕකට තමයි RT-PCR පරීක්ෂණය කියන්නේ. ඒ ඉතා සංකීර්ණ පරීක්ෂණයක්. හැබැයි මේ අවස්ථාවේ සුදුසුම පරීක්ෂාව තමයි RT-PCR පරීක්ෂාව. මොකද මේ පරීක්ෂාවේදී හරියටම පුළුවන් අර වෛරසයේ RNA එක තියෙනවද කියන එක බලා ගන්න. එතකොට කෙනෙකුට මේ වෛරසය ආසාදනය වෙලා තියෙනවා නම් ඒ කෙනාගේ සාම්පලයක් අපිට බලලා කියන්න පුළුවන් නම් මෙයාගේ මේ RNA කොටස තියෙනවා කියන එක ඒක අපිට ඉතා හොඳ දත්තයක් හොඳ සාධකයක් මේ පුද්ගලයාට මේ ආසාදනය වෙලා තියෙනවා කියන එක. මෙහිදී වැදගත් දේ තමයි මේ හඳුනා ගැනීම. අර රෝග ලක්ෂණ පෙන්වන්නත් ඉස්සර පවා හරියට සාම්පලයක් ගත්තා නම් රෝග ලක්ෂණ පෙන්වන්නත් ඉස්සර පවා මේක අඳුනා ගන්න පුළුවන්. රෝගීන් කල්ැතුව අඳුනා ගැනීම ඉතාමත්ම වැදගත්. මොකද රෝගීන් කල්ැතුව අඳුනාගත්තොත් තමයි පැතිරීම අවම වෙන්නේ. මොකද අඳුනා ගන්න පරක්කු වුණොත් ඒ අඳුනා නොගත්ත රෝගිය අනිත් අයට පතුරවමින් යන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාව මෙහිදී මේ ඉතා ඉක්මනින් ගත තීරණය මුල් අවස්ථාවේ ගත තීරණය ඉතා නිවැරදි. මොකද RT-PCR පරීක්ෂාට පුළුවන් මුල් අවස්ථාවේදීම රෝගීන් අඳුනා ගන්න. ඒතර අඳුනාගෙන රෝගීන් වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ නිසා පැතිරීම අවම වෙනවා. ලංකාවේදී මෙහිදී ගත ක්‍රියාමාර්ගයට අපි කියනවා trace test treat කියලා. ඒ කියන්නේ මුලින් අඳුනා ගන්න. මේක අවදානම් වැඩි කොහෙද? ඒ අය වෙන් කරලා තියලා පරීක්ෂා කරන්න. පරීක්ෂා කරලා ප්‍රතිකාර කරන්න. මෙහිදී මේ ගත්ත ක්‍රියාමාර්ගය ඇත්තටම ඉතාමත් වටිනා. මම හිතන අනිත් රටවල් වලට ආදර්ශයක්. මොකද ලෝක සාහිත්‍ය සංවිධානයේ මුලින් කිව්වා ටෙස්ට් කියලා. පරීක්ෂා කරන්න. හැබැයි පසු ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගත්තා අපේ රටේ වගේ ගත්ත ක්‍රියාමාර්ගය තමයි හොඳම දේ. ඉස්සෙල්ලා අඳුනා ගන්න, වෙන් කරන්න. මොකද වෙන කරන කාලේ හිටියොත් පරීක්ෂා කරන්න මොක මේ වෙන කරන්න ඉස්සෙල්ලා පරීක්ෂා කරන කාලේ හිටියොත් මොක පැතිරෙන්න පුළුවන්. ඊට පස්සේ පරීක්ෂා කරන්න. ඉතින් මේ ක්‍රමය ඉතාමත්ම හොඳයි. මේක මේ අපි දැන් තව මේ සම්බන්ධ යෝජනා වන ක්‍රමයක් තියෙනවා ප්‍රතිදේහ පරීක්ෂාව. ප්‍රතිදේහ පරීක්ෂාවේ ප්‍රතිඵල එනවා
විනාඩි 15කින් වගේ. ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රතිදේහ ඇති වෙන්න සතියක් දෙකක් ගත වෙන්න පුළුවන්. ඒතර පරක් වැඩි. ඉතින් මේ සඳහා ලෝකේ පුරා පාවිච්චි කරන හොඳම ක්‍රමයක් තමයි RT-PCR පරීක්ෂාව කියන්නේ. ඉතින් ලංකාව මේ සම්බන්ධයෙන් ගත හොඳම තීරණයක් තමයි මේ RT-PCR පරීක්ෂණය ඉලක්කගත ආකාරයට කරපු එක. ඊළඟට අහන්න ප්‍රශ්නයක් තමයි ලංකාවේ මදිද? ලංකාවේ තාම 50000 ප්‍රමාණවත්ද ලංකාවේ තාම කරලා තියෙන 50000යි. ඇමරිකාවේ කරලා තියෙන මිලියනයක්. හොංකොං වල කරලා තියෙනවා මිලියනයක් කිට්ටු ගාණක්. ඕස්ට්‍රේලියාවේ කරලා තියෙනවා එහෙම. මම සරල කාරණයකින් මේක පැහැදිලි කරලා දෙන්න. සංඛ්‍යාවෙන් විතරක් මේකට යන්න බෑ. මම අර කලින් කිව්වා වගේ මේ RT-PCR පරීක්ෂණය කරනවා රෝගීන් සැක කරන අයට. ඒ වගේම නිරෝධායන ටිකම වෙලා ඉවත් වෙලා යන අයට. රෝගීන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන්ට, සමහරට දෙවනි රවුමේ ආශ්‍රිතයන්ට. සුවේලා යන්න ඉස්සෙල්ලා රෝහලින් පිට කරන්න ඉස්සෙල්ලා RT-PCR නෙගටිව් බවට සාක්ෂි තියෙනවා. නැත්තම් රෝහලින් පිට කරන්නේ නැහැ. ඉතින් මේ විවිධ කරුණු ඔස්සේ විවිධ කාණ්ඩ සඳහා මේ පරීක්ෂාව කරනවා. දැන් නියදි වශයෙන් පරීක්ෂාව කරනවා සමාජය තුල, ප්‍රජාව තුල සහ රෝහල් තුලත්. ඉතින් එතෙන්දී ලැබෙන ප්‍රතිඵල වෙනස්. මොකද රෝගියෙක්ගෙන් සැක කරන අයගෙන් මේ කරාම හම්බෙන සම්භාවිතාවට වඩා වෙනස් සමාජයකනට. ඒ නිසා මේ ওই දවසකට 1000 ගානම තනි සංඛ්‍යාවට ලඝු කරන්න බෑ. මම ඉතා සරල ඉලක්කමකින් පෙන්නන්නම් ඇයි ලංකාවේ 50000 ඇති ඇයි ඇමරිකාවේ මිලියනේ මදි කියලා. අපි දැක්කා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා ඇමරිකානු ජනාධිපතිතුමා කිව්වා ඇමරිකාව ආඩම්බර වෙන්න ඕනේ මේ අපි ගොඩක් ටෙස්ට් කරලා තියෙනවා මේ කියන එක. ඇමරිකාව මිලියන් ගාණක් ටෙස්ට් කරලා තියෙනවා. ඇයි ලංකාවේ 50000 ඇති ඇයි මිලියනේ මදි? අපි මේ ටෙස්ට් කරාම ලංකාවේ තියෙන ටෙස්ට් පොසිටිවිටි රේට් කියලා. ඒ කියන්නේ මේ පරීක්ෂණය ධන වෙන ප්‍රමාණය. ලංකාවේ පරීක්ෂණ 100ක් කරොත් දැන් උනා 100ක් කරොත් ඕකෙන් පොසිටිව් ප්‍රතිඵලයක් ධන ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ 2.0 ගානකට. ඒ කියන්නේ 100ක් කරත් ධන ප්‍රතිඵල හම්බ වෙන්නේ 2.0. හැමෝටම මේක කරන්නේ නැහැනේ. කරන්නේ හොයලා බලපු කට්ටියටනේ. ඒ අය අතුරින් පවා 2.0 ගාන තමයි ධන ප්‍රතිඵල හම්බ වෙන්නේ. ඒ කියන්නේ ලංකාව අර මේ කරන ප්‍රමාණය හරියට ඉලක්කගතව සහ ගොඩක් ලිහිල්ව කරනවා කියන එක. කියන්නේ යන්තම් හරි සැකයක් ඇති වුණොත් කරනවා. ඇමරිකාවේ මිලියන් ගණනාව ජනතාව ඉන්නවනේ. මිලියන් ගණනාව පරීක්ෂණ කරාට පරීක්ෂණ 100ක් කරොත් ඕකෙන් 12.0 ගාණක් ධන වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? ලංකාවේ ධන වෙන්නේ 100ක් කරාම 2යි, ඇමරිකාවේ 12යි. එංගලන්තෙත් 14ක් වගේ ගාණක්. ඕකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඕස්ට්‍රේලියාව ගත්තොත් හොඳ තත්ත්වයක ඉන්නේ. ඕස්ට්‍රේලියාවත් පරීක්ෂණ මිලියනයක් කරනවා. ඕස්ට්‍රේලියාවේ 100ක් කරාම 0.6යි. හැබැයි ඕස්ට්‍රේලියාවේ ලංකාවට වඩා ගොඩක් සම්පත් තියෙනවා. ඉතින් ලංකාව අපේ ශක්තිය මත, අපේ තියෙන ඒ හැකියාව මත, අපේ තියෙන සම්පත් මත ඉතා සාර්ථක ඉලක්කගත විදිහට පරීක්ෂණය කරගෙන යනවා. වෛද්‍යතුමනි මේ කොරෝනා වසංගතයත් එක්කම කවසාකි කියන රෝගී තත්ත්වය පිළිබඳව කතා කරන්නේ දරුවන්ට බෝ වෙනවයි කියන කාරණය සම්බන්ධයෙන් කොරෝනාත් එක්ක සම්බන්ධයක් තියෙන රෝගී තත්ත්වයක්ද? එහෙම නැත්නම් ඒ මත ගොඩනැගෙන රෝගී තත්ත්වයක්ද මේක? නැත්නම් වෙනවම ව්‍යාප්ත වෙනවා කියලා කියන රෝගී තත්ත්වයක්ද ඒක? ඔව් මේ කවසාකි කියන මේ රෝගී තත්ත්වය පිළිබඳ මෑත කාලයේ එක්සත් රාජධානිය ඊළඟට ලංකාවෙත් මේ පිළිබඳ සැක මතුවලා නවාරෝහල එහෙම. හැබැයි මේක දැන් COVID-19 කියන්නේ රෝගියේ නමනේ. COVID-19 කියන්නේ වෛරස් ආසාදනයක්. මේක එහෙම ආසාදනයක් නෙමෙයි. මේ මෙතන තියෙන්නේ අර මේ ශාරීරික සම්බන්ධක පටක වලට අදාළව ඇතිවන ආසාදනක පටකයක්. නැත්නම් කොරෝනා වෛරසයේ අලුත් හැඩයක් නෙමෙයි. නෑ කිසිසේත් මේක නෙමෙයි. මේක අලුත් රෝගයක් නෙමෙයි. කවසාකි කියන රෝගේ ජපානයේ අඳුරගත්තේ මීට දශක කිහිපයකට ඉස්සෙල්ලා. ඊට පස්සේ ඒ කාලයේ තිස්සෙම මේ රෝගේ තිබුණා. තැන් වල ඒක මතුවුණා. ඒක සහ මේක අතර සම්බන්ධයක් නැහැ. කොරෝනා වෛරසයේ අලුත් හැඩයකින් දෙවෙනි රැල්ලක් ඇති වෙන්න පුළුවන් කියලා මේ පර්යේෂකයන් කියනවා. දැන් චීනයේ සමහර වෙලාවට හුවාන් වලින් එපිට ප්‍රදේශ වලින් මේක අලුත් හැඩයකින් ව්‍යාප්ත වීමක් ආරම්භ වෙලා තියෙනවා කියලා කියනවා. එහෙම අවධානමක් තියෙනවද? ඔව් නැවතත් අපි අර මේ කිය වසංගත වක්‍රය කියන එක තේරුම් ගන්න ඕනේ. දැන් මේක මේ රෝගය සාමාන්‍ය ආකාරයට නිදහසේ නිදැල්ලේ පැතිරෙන්න දුන්නොත් එහෙම නිකන් ලැබුගින්නක් වගේ. එතකොට වෙන්නේ අර දෙගුණ වෙවි යන 2 4 8 16 ඉඳලා ඊට පස්සේ මුළු රටම වහ ගන්න කාලේ දෙගුණ වෙවි යනවා. එතකොට ඒ අඳින වක්‍රය අපිට දකින්න මෙහෙම වැඩි වෙනවා යම් තැනකට බෑගෙන යනවා. ඊට පස්සේ අඩු වෙලා ගියාට පස්සේ එක දෙයක් තමයි අපි තේරුම් ගන්න ඕනේ. රෝගේ පාලනය කිරීමයි
රෝගය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම කියන්නේ දෙකක්. දැන් තියෙන තත්ත්වන රෝගය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම කියන එක බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඒක එන්න නම් එක්ක අපි මේකට එන්නතක් හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් ජනගහණයෙන් අධික ප්‍රමාණයකට මේකට ප්‍රතිශක්තිය ලැබෙන්න ඕනේ. ඒක උනත් හරියට මෙහෙම වැඩ කරයිද කියන එක කියන්න අමාරුයි. ඔය ජනගහණයෙන් අධික ප්‍රමාණයකට මේක ප්‍රතිශක්තිය එයි කියලා බලාපොරොත්තුෙන් වැඩ කරපු රටවල තත්ත්වය ඇත්තටම දැන් ගොඩක් දරුණු වෙලා තියෙනවා. එන්නත් පරීක්ෂණ තත්ත්වයේ පවතිනවා. හැබැයි එන්නතක් කියන එක වෛරසයට එන්නතක් කියන එක හොයාගන්න යම් කාලයක් ගත වෙනවා. මොකද ඒක ඉතාමත්ම සංකීර්ණ ක්‍රියාවලියක්. අපි මේ කතා කරන්නේ තමන්ගේ ව්‍යුහය නිතර වෙනස් කරගන්න වෛරසයක් ගැන. ඉතින් ඒ නිසා අපිට අර රෝගය සම්පූර්ණයෙන්ම නිදහස් වීම කියන එක කියන්න බෑ. රෝගීන් ඉන්න පුළුවන්. ඒක නිසා යම් සාධක මතුවනොත් එහෙම නැවත මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ප්‍රවේශම් වීම ඉතාමත් වැදගත්. නැවත මතුවීම සිද්ධ වෙන්නේ කොරෝනා වෛරසයේ මූලික තත්ත්වය මතද එහෙම නැත්නම් කොරෝනා වෛරසයේ හැඩේ වෙනස් වීම මතද වෛද්‍යවරේ? හැඩේ වෙනස් වීමට වඩා මෙතන අර දැන් මෙතන කොරෝනා වෛරස ගණනාවක් තියෙනවානේ. මේ රෝගයට අදාළ කොරෝනා වෛරසයට අපි කියන්නේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන නම තමයි novel corona virus නැත්නම් නව්‍ය කොරෝනා වෛරස් කියන එක. විද්‍යාත්මක නාමය SARS-CoV-2 කියලා කියනවා. ඉතින් මෙතන මූලිකයේ කොරෝනා වෛරස් සම්බන්ධ මූලික ව්‍යුහයන් එක සමානයි. ඒ කියන්නේ මේක වැඩ කරන විදිය. දැන් ව්‍යුහයේ යම් වෙනස්කම් තියෙනවා. ඒ වුණාට ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් විදියට මේක පැතිරෙන විදිහ, පැතිරීමේ ක්‍රමය, ඒක බෝ වෙන ආකාරය අනිත් ඒ කොරෝනා වෛරස් සමග සංසන්දනය කරන්න පුළුවන්. මේක ගැන දන්න තොරතුරු ඊට අවමයි තමයි. තව මාස 4යි මේක ඇවිල්ලා. ඒ වුණාට මූලිකව ගත්තාම මේක පැතිරෙන ආකාරය අනිත් වෛරස් පැතිරෙන ආකාරයත් අතර ඒ කියන්නේ කොරෝනා වෛරස් පැතිරීමේ ආකාරයත් අතර යම් සමානකම් දකින්න පුළුවන්. ඒ විද්‍යාත්මක සත්‍යයන් මත තමයි මේ තීරණ ගත යුත්තේ. දැන් බටහිර රටවල කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙන්නයි දරුණු විදිහට ව්‍යාප්ත. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඉතාලිය, මේ වෙනකොට ස්පාඤ්ඤය මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන හොඳම රටවල්. හොඳම සෞඛ්‍ය ක්ෂේත්‍ර ක්‍රියාත්මක වෙන හොඳ ධනවත් රටවල්. මුදල් වලින් ගැටලුවක් නැහැ. හැබැයි උන්ට පාලනය කරගන්න බැරි වෙනවා. නැත්නම් මේ හිතාමතා මේක ව්‍යාප්තියට ඉඩ දීලා තියෙනවාද? නැත්නම් ඒ රටේ ජනතාවගේ දේශගුණික කාලගුණික විපර්යාසයන් මත පදනම් වෙලා උන්ට දරා ගන්න බැරි නැත්නම් අපි කියන්නේ ඉන්ෆ්ලුවෙන්සා මේ කොරෝනා වෛරසයට ඇටැක් කරන්න පුළුවන් ශක්තියක් උන්ගේ නැතු වෙලා තියෙනවද? ප්‍රතිශක්තිකරණයක් නිර්මාණය වෙලා නැතුවද තියෙන්නේ? නැත්නම් අපේ රටේ ඒකට ඔරොත්තු දෙන ප්‍රතිශක්තිකරණයක් තියෙනවද? ඔය ප්‍රශ්න බොහෝ විට මතුවෙන ප්‍රශ්න. ඔය මට හිතෙන එක දෙයක් තමයි ධනවත් හරි ඉතා ඉහළ සෞඛ්‍ය කියන එක හරි සාපේක්ෂ දේවල්. දැන් ලංකාවේ ගත්තාම ලංකාව ඉතා ඉහළ ආදායම් මට්ටමක් නැති වෙන්න පුළුවන්. හැබැයි ලංකාවේ තියෙනවා ඉතා ඉහළ මට්ටමේ දශක ගණනාවක් තිස්සේ ඒ ගෞරවයේ ඒ සෞඛ්‍ය ක්‍රම නිර්මාණය කර සියලු දෙනාටම හිිය යුතුයි. දශක ගණනාවක් තිස්සේ නිර්මාණය වුණ ඉතාමත්ම ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය ව්‍යුහයක්. බොහෝ රටවල් වලට නැති. ඒක ලංකාවේ තියෙන ශක්තියක්. අනිත් එක සියලු ශ්‍රී ලාංකිකයන් මේ වෙලේ එකතු වෙලා වැඩ කරා මේ වෙනුවෙන්. ඉතින් දැන් මම කියන්නම් දැන් ඇයි ඇමරිකාවේ මේක ගොඩක් පැතිරුණේ? වෙන රටවල මේක පැතිරුණේ ඇයි? ලංකාවේ පැතිරුනේ නැත්තේ ඇයි? ඒකට ප්‍රධානතම හේතුව තමයි ලංකාව නිවැරදි මොහොතේ නිවැරදි තීරණ ඉතා ඉක්මනින් ගත්තා කියන එක. පාරිසරික සාධක බලපෑවේ නැහැ. පාරිසරික සාධක බලපෑවද නැද්ද කියන එක අපිට මේ වෙලේ හරියටම කියන්න බෑ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි හරියටම කියන්න සාධක නැහැ. හැබැයි මෙතන ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. ලංකාව වගේම සමාන පාරිසරික සාධක තියෙනවා මැලේසියාවේ, සිංගප්පූරුවේ. සිංගප්පූරුවේ දෙවෙනි රැල්ලක් මතුවුණා. අර සංක්‍රමණිකයන් එහෙම නැත්නම් විදේශ ශ්‍රමිකයන් ආවට පස්සේ මැලේසියාවේ මතුවෙනවා. ඉතින් එතකොට පාරිසරික සාධක කියන එක මතම රඳා පැවතිය යුතු නැහැ. මම හිතන්නේ අපි රඳා පැවතිය යුත්තේ මේ දක්වා අපි සාර්ථක වුණේ කොහොමද කියන ඒ සරල සත්‍ය මත. සරල දේවල් මත පමණයි අපි මේ අවස්ථාවේ සිටිය යුත්තේ. අපි අනුමාන කළ යුතු නැහැ. ඒ කියන්නේ අපේ ඥාන ව්‍යුහය කොහොමද? ඒක මේකට බලපාලා තියෙනවද? ලංකාවේ නැත්තම් පරිසර සාධක කොහොමද? ඝර්ම කලාපීය රටක් නිසා අපිට වාසි වෙලා තියෙනවද? ලංකාවේ සංස්කෘතිය ලංකාව ආශිර්වාදවත් රටක්ද? ඒ නිසා ඒ අනුමාන වලට අපි ආයුතු නැහැ. වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ඒකට මේ මොහොතේ අපි අනුමාන කළ යුතු මොහොතක් නෙමෙයි. මේ වෙලේ අපි ඉන්න ඕනේ අපි සාර්ථක වෙන්න බලපාපු සරලම සාධක මොනවද කියන එක. ඒ සරලම සාධක තමයි කල්ැතුව හඳුනා ගැනීම, අදාළ සැක කරන අය වෙන් කිරීම, සමාජයෙන් මේ මොහොතේ වෙන් කිරීමේ අවදානම අඩු කිරීම, පරීක්ෂා කිරීම, සැකයක් පරීක්ෂා කරලා පොසිටිව් වුණා නම් ඔවුන්ට රෝගය තිබ්බා හෝ නැති වුණා හෝ
ප්‍රතිකාර කිරීම. මෙයින් කරේ අර රෝගයේ පැතිරීමේ අවදානම ඉතාමත් අඩු මට්ටමකට ගෙනීම. වෙන රටවල ඒ දේ එහෙම සිද්ධ වෙන්නේ නැහැ. අපි ගත්තොත් දකුණු කොරියාව ධනවත් රටක්. ඒගොල්ලෝ කරේ පුළුවන් තරම් පරීක්ෂණ කරපු එක. මුලින් ඒ විදිහ හරි ගියා. හැකිතාක් පරීක්ෂණ කරා. හරියට හැමතැනටම වෙඩි තියනවා වගේ. මුලදී හරි ගියා. හැබැයි ඊට පස්සේ ආපහු ජන ජීවිතේ පටන් ගත්ත ගමන් ලිහිල් කරපු ගමන් දෙවෙනි රැල්ලක් එන්න ගත්තා. ඔන්න ඔතනදී මම නවතනවා වයිතුමනේ ලංකාවෙත් මේ තියෙන තත්ත්වය ලිහිල් කරන්න යනවා. දෙවෙනි රැල්ලක් පටන් ගනීද? ඔව්. දැන් ලංකාව අර අවස්ථාවේ හරි තීරණය ගත්තා. අලුත් අවුරුද්ද වෙසක් උත්සවය පවා පැත්තකින් තියලා හරි තීරණය ගත්තා. හැබැයි ලෝකෙ කිසිම රටකට බෑ රට හැමදාම වහගෙන ඉන්න. ඒ යථාර්ථයට අපි මුහුණ දෙන්න ඕනේ. තව දෙයක් තමයි මේ වෛරසය අද හෙට සති දෙකකින් ඉවරන මාසෙකින් ඉවරන දෙයක් නෙමෙයි. මේකත් එක්ක අපි ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒදී හැමදාම මෙහිම අරගෙන ඉන්න බෑ. රට ක්‍රමක්‍රමයෙන් ක්‍රමානුකූලව හිමින් විවෘත විය යුතුයි. ඒකට සෞඛ්‍යාංශ වශයෙන් සෞඛ්‍යාංශට විරුද්ධ වෙන්න බෑ. සෞඛ්‍යාංශ වලට කරන්න පුළුවන් දේ තමයි මෙහෙම විවෘත වෙනවා නම් කොහොමද රෝගේ පැතිරීම අවමට්ටමක තියාගෙන මේක විවෘත කළ යුත්තේ. වේතු දේ ඒකයි. රෝගේ පැතිරීම ඉතා අවමට්ටමක තියාගෙන මේක කරගෙන යන්නේ කොහොමද කියන එක තමයි අපි සැලකිලිමත් විය යුත්තේ. ඒකට සහයෝගය දෙන්න පුළුවන් ඉතා ශක්තිමත් ප්‍රජා සෞඛ්‍යාංශයක් ලංකාවේ තියෙනවා. අපිට කියන්න බෑ අවදානමක් නැහැ කියලා. අනිවාර්යයෙන්ම මොකද මේ රෝගය පැතිරීම ජනතාවගේ චර්යාවන් විශේෂයෙන්ම සංචරණය මත පදනම් වුණ දෙයක් නේ. ඉතින් සංචරණය වැඩි වෙනකොට අවදානම් වැඩි වෙනවා තමයි. ඒක අනිවාර්ය සත්‍යයක්. මෙහිදී අප කළ යුත්තේ කොහොමද මේ අවදානම ඉතා අවම කිරීම කියන එක. අපිට කෙටි විරාමයකට අවසර දෙන්න. විරාමයෙන් පස්සේ අපි යලිමුණ ගෙහිමු හත්වෙනි. අපේ අද හත්වෙනි පැයේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ ගරු සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහත්මයාත් එක්ක මේ කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව අපි කතා කරන්නේ මේ වෙලාවේ අපේ රටේ තියෙන තත්ත්වය පිළිබඳව. වෛද්‍යතුමනි දැන් මොනවාවත් රටේ යලි යථාවත් කරන්න ඕනේ සක්‍රිය කරන්න ඕන. රට දුවන්න ඕනේ. රට දුවනකොට සමහර තැනකදී අර මා පෙර සඳහන් කළම ප්‍රශ්නය යලි කොරෝනා ව්‍යාප්ත වෙන්න පුළුවන්ද? ඔබතුමා සඳහන් කළා නෑ ඒ අභියෝගය ජයගෙන අපි කොහොම හරි මේක ක්‍රියාත්මක කරන්න ඕන කියලා. අවමව මිනිස්සු කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන? කොරෝනා ව්‍යාප්තිය පාලනය කරගන්නත් ඕන රට දුවන්නත් ඕන. කොහොමද ඒක කරන්න පුළුවන්? ඔව්. ඉතාමත්ම අභියෝගාත්මක තත්ත්වයක්. අප හමුවේ රට හමුවේ තියෙන අභියෝගාත්මක තත්ත්වයක්. මෙහිදී අප අලුත් වචනයක් ගැන කතා කරනවා. මේකට අපි කියනවා නව සාමාන්‍ය කියලා. ඒක තේරුම් ගැනීම ඉතාම වැදගත්. මොකද්ද මේ නව සාමාන්‍ය කියලා? අපි කියනවා දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඒ වගේම බොහෝ විද්වතුන් කියනවා මේ වෛරසය එක්ක අපිට තව සෑහෙන කාලයක් ඉන්න වෙනවා. මේකත් එක්ක අපිට තව සෑහෙන කාලයක් සටන් කරන්න සිද්ධ වෙනවා. පාලනය කරගෙන ඉන්න වෙනවා. ඉතින් එහිදී අපි කියනවා අර දෙසැම්බර් මාසයේ තිබ්බ ඒ ජීවන තත්ත්වයට එහෙමම අපිට යන්න බැරි වෙයි. මොකද මම කලින් කිව්වා වගේ මේ වෛරසයේ පැතිරීම කියන එක ජනතාවගේ චර්යාවන් සමග සම්බන්ධුණු පැතිරීමක් තියෙන්නේ. ඒක නිසා අපිට චර්යාවන් අනිවාර්යයෙන් වෙනස් කරගන්න වෙනවා. මේ වෛරසය පාලනය කරගන්න නම් චර්යාවන් අනිවාර්යයෙන් වෙනස් කරගන්න අපිට සිද්ධ වෙනවා. මෙහිදී මේ නව සාමාන්‍ය කියන එක බැඳිය යුත්තේ ඉතා සරල කාරණා පහක් මත. ඒ කාරණා පහ තමයි පළවෙනි එක තමයි අත්‍යවශ්‍ය නැත්තම් ගෙදරින් එළියට යන්න එපා කියන එක. ඇදරි නීතිය තිබ්බත් නැති වුණත් අත්‍යවශ්‍ය නොවේ නම් ගෙදරින් එළියට යන්න එපා. අත්‍යවශ්‍ය නම් යන්න වෙනවා. මොකද මේක පැතිරෙන්නේ ගෙදරින් එළියට ගිහිල්ලා ජනතාව වැඩි ප්‍රමාණයක් ගැවසෙන තැන්වල ඒ තැන්වල වැඩි වෙලාවක් හැසිරෙන්න ගත්තොත්. පළවෙනි එක. දෙවෙනි එක තමයි අර ඊතා සරල සෞඛ්‍ය කාරණය අත්සේදීම. ඊතා වැදගත්. මේක පාලනය කරන්න පුළුවන් ඊටාට ප්‍රබල ඒ සරල ක්‍රියාමාර්ගය තමයි අත හොඳින් සේදීම. මොකද අපි දන්නා මේ වෛරසය විනාශ වෙනවා. සබන් වලට මේක විනාශ වෙනවා. ඒකයි මේකේ පදනම වෙන්නේ. තුන්වෙනි කාරණේ තමයි නාසය සහ මුඛය වසා ගැනීම. මු ආවරණයක් හරියට පාවිච්චි කරන හරියට පාවිච්චි කරන්න. කියුස්මක් යනවා නම් මේ වගේ වැලමිටි ඇතුළේ පැත්තෙන් ඒක මේවා කරගන්න නාසය සහ මුඛය ආවරණය. ඒක ඊට වැදගත්. හතරවෙනි කාර්යය තමයි කායික දුරස්ථාවය. සමාජීය නෙමෙයි. කායික දුරස්ථාවය පවත්වා ගන්න. 1 මීටරයක් ඇතින්. ඒකටත් විද්‍යාත්මක හේතුවක් තියෙනවා. මොකද පරීක්ෂණ වලින් හොයාගෙන තිනවා කියුස්මක් යනකොට කහිනකොට ඒ බිඳිති මීටරයක් දෙකක් ඈතට විසි වෙන්න පුළුවන් කියලා. ඉතින් එතකොට අර ඒ හේතු නිසා තමයි මීටරේ කියන ඒ නිර්ණායකය ඇවිල්ලා තියෙන්නේ.
අවසාන වශයෙන් ඔබට යම් හෝ සැකයක් තියෙනවා නම් වහාම වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා ගන්න. ඔය සරල කරුණු පහත් එක්ක තමයි ජීවත් වෙන්න ඕනේ. දෙවනුව මේ දාමයේ කැඩීම කියන එක. මේක දාමයක්නේ. ඔව්. ආසාදිතයෙක්ගෙන් විනිදි පිට වෙනවා. ඒ විදිහට තව කෙනෙකුට අනියම් හෝ කෙලින්ම යවෙනවා. රෝගී ආසාදනය වෙනවා. ඒක යන්න පුළුවන්. ඔය දාමයේ කඩන්න ඕනේ. ඒ දාමයේ කැඩිය හැකි හැමතැනින්ම කඩන්න ඕනේ. බිනිති පිටවීම අවම කර ගැනීම, ඒ ස්පර්ශයන් මතු පිටව පිරිසිදු කර ගැනීම, අත් පිරිසිදු කර ගැනීම, යම් කෙනෙක් ආසාදනයේ ඔවුන්ව පරීක්ෂා කරලා වෙන් කරලා ප්‍රතිකාර කිරීම, ඒ සඳහා ඒ සියලු ක්‍රියාමාර්ගවල මේ දාමයේ කඩන්න ඕනේ. ඔන්න ඔය මූලික සෞඛ්‍ය සිද්ධාන්ත දෙක වැලකීමේ මූලික කරුණු පහ සහ දාමයේ කැඩීම කියන ඒ දෙක පදනම් කරගෙන තමයි අප ඉදිරියට යා යුත්තේ. මෙහිදී මේක කොච්චර සෞඛ්‍යාංශ වලින් රජයෙන් හෝ නීති මගින් මේ සම්බන්ධ නීති වලින් විතරක් කරන්න බෑ. අපි ජනතාව හිතන්න ඕනේ ජනතාවගේ අතේ අපේ අතේ මේ වැඩේ තියෙන කෙනෙක් අපි හිතන්න ඕනේ. ජනතාවගේ අතේ. ඒක කායිකවත් වචන වශයෙන් උත් හරි මොකද අතේ අතහරහන මේක බෝ වෙන්නේ. ඒ වගේම අපේ වගකීම ජනතාවගේ අතේ තමයි මේක තියෙන්නේ. ඒක ඊටා වැදගත්. ඒ කාරණේ මේක ඊටා වැදගත්. එතෙන් තමයි ජනතාව බලගැන්වීම. ජනතාව දැනුවත් වීම. මේක තමන්ගේ දෙයක් විදිහට හිතන්න ඕනේ. මේක සෞඛ්‍යාංශ වල වගකීමක්වත් වෛද්‍යවරුන්ගේ හෝ අනිත් සෞඛ්‍ය සේවකයන්ගේ වගකීමක්වත් රජයේ වගකීමක්වත් පමණක් නෙමෙයි. මේක අපේ වගකීමක්. ජනතාව බලගැන්වීම ඉතා වැදගත් වෙනවා. ජනතාව බලගැන්වීම අපේ දෙයක් විදිහට හිතන්න ඕනේ. අපි ගෙදරින් එළියට යනකොට අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ මේක මගෙන් තව මට මේක තියෙනවා නම් තව කෙනෙකුට මේක යයිද කොහොමද මම මේක අවම කරන්නේ අනිත් අය ගැන හිතන්න ඕනේ ආපහු මම මේක ගෙදරට අරන් එන්න ඉඩ තියනවාද කොහොමද අපේ ගෙදර කට්ටිය පරිස්සම් කරගන්නේ අපේ වැඩිහිටියෝ පරිස්සම් කරගන්නේ ඒ ආකල්පය මේ වෙනසට අපි යන්න ඕනේ ඒ ආකල්පයේ වෙනස අනුව අපේ චර්යාවන් වෙනස් කරගන්න ඕනේ මෙන්න මේකට තමයි අපි නව සාමාන්‍ය කියන්නේ අර කලින් හිටපු විදිහටම අපිට සියලු දේවල් කරන්න බැරි වෙයි අලුත් සාමාන්‍යයකට හුරු වෙන්න වෙයි සමහරලාට අපේ සංචරණය අවම කරගන්න වෙයි අපේ පිරිසුදුකම ශස්ත්‍රතාව ගැන ඊට වඩා ගොඩක් උනන්දුවෙන් හිතන්න වෙයි. අනිත් අය ගැන හිතන්න වෙයි. මෙව නව සාමාන්‍යයට හුරු වීම ඒ සඳහා ජනතාව බලගැන්වීම ඊටම වැදගත්. හැබැයි මෙතන අපි මේක ඍණාත්මක විදිහට හිතන්න හොඳ නැහැ. දැන් කොරෝනා අපිට කියලා දුන්න බොහොම දරුණු බරපතල පාඩමක් තියෙනවා. ඒ පාඩම තමයි අපි අනිත් අය ගැන හිතීම. පරිසරය සමග සහජීවනයෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක. පරිසර දූෂණය අවම කරගෙන ජීවත් වෙන්නේ කොහොමද කියන එක. දැන් පසුගිය කාලේ අපි දැක්ක පරිසර දූෂණය අවම වුණා. රත වාහන තදබද අවම වුණා. අනිත් අය ගැන මිනිස්සු හිතන්න ගත්තා. නවෝත්පාදන ඇති වෙන්න ගත්තා. ඕක තමයි ජනතාව බලගැන්වීම කියලා කියන්නේ. ඒක තමයි පියවර වෙන්න ඕනේ. මේ වෙලාවේ සමහර වෙලාවට මේ මුඛාවරණ පැළඳීම පිළිබඳව යම් මට්ටමක අවදානමක් නැහැ කියන තැන දැන් භාවිතා කිරීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. මිනිස්සු සමහරලාට ඉස්සලා තිබුණු තත්ත්වෙම දැන් එහෙම මුවාවරණ ඕනේ නැහැ. මේ ළඟටනේ යන්නේ, කඩේටනේ යන්නේ. මේ අපි දන්න කෙනෙක් එක්කනේ කතා කරන්න කියලා සමහරලාට ඒක අතාරිනවා. මේ වෙලාවකට සුදුසු වෙලාවක්ද? ඒ අවදානම තාම තියෙනවද? ඔව්. ඔබ මේ වෙලේ ඇහුවේ මම හිතන්නේ ඊටමත්ම සංකීර්ණ ප්‍රශ්නයක්. මේක බොහොම සරල උත්තරයක් වගේ පෙවුනට. දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයි සෞඛ්‍යාංශ වලට කෙලින්ම කියන්න බැරි මේක දාන්නද එපාද කියලා. මොකද දාන්න කියන එක. මේක ප්‍රශ්නේ සරල වුණාට උත්තරේ සංකීර්ණයි. ඒ විතරක් නෙමෙයි ඒ දාන්නේ මොන මුඛාවරණයද දැමිය යුතුද නැද්ද කියන එකත් මේ වසංගතයේ එක එක අවස්ථා මත තීරණය වෙනවා. දැන් මුලින්ම සමාජයේ පැතිරීමක් නැතුව ඊතාවම තියෙනකොට තියෙන තත්ත්වය වෙනස්. ඒ වගේම ස්ථානීය මත උදාහරණයක් වශයෙන් දැන් අපි ගමු සෙනඟ බොහොම ගැවසෙන වාතාශ්‍රයේ ඊතා අඩු අපිට වැඩි වෙලාවක් ඉන්න වෙන තරම්. ඒ වගේ තැනක මුවාවරණයක් භාවිතා කිරීම මේ අවස්ථාවේ අනිවාර්යයෙන්ම ඊටා හොඳ දෙයක්. හැබැයි සමහර තැන් තියෙනවා මුවාවරණ අත්‍යවශ්‍ය නැති වෙන තැන්. ඉතින් මේකට උත්තරේ හරිම සංකීර්ණයි. ඒ වගේ මුවාවරණ විවිධ වර්ග තියෙනවානේ. N95 කියලා එකක් තියෙනවා. ඒක ඇත්තට මුවා ආවරණයක් නෙමෙයි ශ්වසන ආවරණයක් නෙමෙයි ඒක ශ්වසන පෙරණයක්. ඒක ඊටා සංකීර්ණයි. ඒක ගොඩක් වෙලාවට සෞඛ්‍යාංශ වලින් කියන්නේ ඒක වෙන්විය යුත්තේ අර අවදානම් ස්ථානවල වැඩ කරන සේවකයන් සෞඛ්‍ය සේවකයන් තන විශේෂයෙන්. එතනත් හැම සෞඛ්‍ය සේවකයාටම N95 කියන එක පාවිච්චි කරන්න කියලා නිර්දේශ කරන්නේ නැහැ. මොකද ඒක ඊට සංකීර්ණ මිලාදික හිඟ පවතින නිෂ්පාදනය කරන්න අමාරු දෙයක්. දෙවෙනියට අපි කතා කරනවා මේ ශල්‍ය නැත්තම් වෛද්‍ය මුවාවරණ. එතනින් හොඳ ආරක්ෂාවක් හම්බ වෙනවා. මොකද එතන තට්ටු තුනක් තියෙනවා. ඒ තට්ටු තුන නිසා අර බිඳිති Tamanගෙන් පිටත පැමිණීම සහ ඇතුළට පැමිණීම
අවම වෙනවා. අපි මේ කතා කරන්නේ ඇහැට පේන බිදිති ගැන නෙමෙයි. මයික්‍රෝන ගණන් වල බිදිති. ওই බිදිති යෑම පවා මේකෙන් සෑහෙන දුරට අවම වෙනවා. ඉතින් මෙහිදී අම්ම ආරක්ෂාවක් හම්බ වෙනවා. සෑහෙන හොඳ ආරක්ෂාවක් හම්බ වෙනවා. හැබැයි එතනත් අනිත් පැත්තේ ප්‍රශ්න තියෙනවා. මොකද මේක දාන්න පුළුවන් එක දවසයි. ඔව්. එක්කෙනෙකුට එක වෙලාවකට පමණයි මේක පාවිච්චි කරන්න පුළුවන්. උපරිම කොච්චර වෙලාවක්ද ඔය? පැය 6කට වඩා පාවිච්චි කරන්න හොඳ නැහැ. එහෙම වුණාම ඊට පස්සේ ඒක වැඩක් නැති වෙනවා. ඒ වගේම තව දෙයක් තමයි මේක පාවිච්චි කරන විදිය. අපි සමහර ලාවට දකිනවා මේක පාවිච්චි කරනකොට මේක නිකටට දාගෙන ඉන්නවා. නිකට දාගෙන හිටියම මොකද වෙන්නේ? දැන් එතකොට යම් බිනිත්තක් අපේ මේ තැන් වල තැන්පත් වුණා නම් අපි කවුරු හරි මේ යම් අවකාශයක ඉන්නොත් මේ තැන් වල බිනිත්තක් තැන්පත් වුණා නම් අපි ඒ බිනිත්ත මෙතෙන්ට දා ගන්නවා. ආයෙ මේක උඩට දා ගන්නවා. ඒකින්ද අපි සෞඛ්‍යාංශ වලින් දෙන එක පණිවිඩයක් තමයි දානවා නම් නිවැරදි ආකාරයට දාන්න. නිවැරදි ආකාරයට දාන විදිහක් තියෙනවා. අර දැන් ශල්‍ය මුඛාවරණේ ඉස්සරලන් කතාවක් තිබ්බා නිල් පැත්ත මේ එළියට දාන්නේ මේ නිරෝගී අය. රෝගී අය අනිත් පැත්ත. ඒක වැරදි. මොකද මේකේ හරිය තට්ටුන හදලා තියෙන්නේ වන් වේ විදිහට. එක පැත්තකට ඒ ගමන් කිරීම වළක්වන විදිහට. ඒ නිසා දැමේ යුත්තේ එක ආකාරයකට පමණයි හරි පැත්ත එළියට, තද පැත්ත එළියට. නිවැරදි ආකාරයට දැමිය යුතුයි. මොකද අර සැරින් සැරේ මේක පාත් කරනවා. අපි මේක අල්ලනවා. එහෙම වුණාම අපේ අවධානම සමහරට නොදා හිටියට වඩා වැඩි වෙන්න පුළුවන්. මොකද මේක අපිට පුරුදු දෙයක් නෙමෙයිනේ. මුවාවරණ කියන එක පුරුදු දෙයක් නෙවෙයි. අපි නොදැනුවත්ව මේ ආගන්තුක දෙයක් මූණේ තියෙනට මේක අල්ලන්න බලනවා. එහෙම ඇල්ලුවාම එතන තියෙන අවධානම තවත් වැඩි. නිකන් හිටියට වඩා අවධානම තවත් වැඩි. මොකද අපි හිතනම අල්ලනවා මේක. ඉතින් ඒක නිසා දානවා නම් හරියට දැමීම විතරක් නෙමෙයි හරියට බැහැර කිරීම පවා ඉතා වැදගත්. මොකද මේක අපි ගලවනකොට ගලවන ආකාරය පවා හරි පරිස්සමින් ගලවන්න. මොකද මේ වැරදියට ගැලුවොත් එහෙම ඒතර අර තියෙනවා අපේ අතේ ගෑවිලා ආයෙසරයක් මේවා වෙන්න පුළුවන්. හරියට බැහැර කිරීම ඉතා වැදගත්. මෙතන මම කියවන්නේ අර මේ මෙතන ප්‍රායෝගික ප්‍රශ්නක් තියෙනවා කියලා. දැන් මේ ශල්‍ය මුඛාවරණය ඉතා හොඳ මුඛාවරණයක්. හැබැයි අපි ලංකාවේ ඉන්නවා මිලියන 22ක ජනතාවක්. එතකොට එක දවසට එක ගානේ අපිට මිලියන් 22ක් පාවිච්චි කරන්න පුළුවන්ද? ඉතින් ඒක නිසා තමයි ඒ භාවිතා කිරීම ඉලක්කගත ආකාරයට භාවිතා කළ යුතු අය කළ යුත්තේ. මොකද ලෝකේ ඕනම රටකට මේ සැපයීම හරිම සීමා සහිතයි. ඔව්. ඊළඟට අපි කතා කරමු රෙදි මුඛාවරණය ගැන. දැන් ওই තුන ගත්තාම රෙදි මුඛාවරණේ තමයි ආරක්ෂාව අඩු වෙන්නේ. ඒක ඉත අඩුවෙන්ම ආරක්ෂාව ලැබෙන්නේ. හැබැයි සාමාන්‍ය පාවිච්චියට ඒක කමක් නැහැ. දැන් ඕක දාගෙන ශල්‍යාගාරයකට යන්න බෑ. ඕක දාගෙන දැරිසක්කාරයකකට යන්න බෑ. ඒ කියන්නේ මේ රට සාමාන්‍යකරණයට ලක් වුණාට පස්සේ ඒක භාවිතා කරන්න ප්‍රශ්නයක් නැහැ. දැනට එහෙම ව්‍යාප්ත වීමක් නැහැ. දැනට ඇත්තටම තාම සමාජයට ව්‍යාප්ත වෙලා නැහැනේ. සමාජයට ව්‍යාප්ත වෙලා නැහැ. ඉතින් සමාජයට ව්‍යාප්ත වෙලා නැති වෙලේ මේ වෙලේ දැමිය යුත්තේ අනිවාර්යයෙන්ම දැමිය යුත්තේ අර අවදානම් තැන්වල. ඒ කියන්නේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන, සෙනඟ වැඩි වශයෙන් ගැවසෙන වාතාශ්‍රය අඩු අපි ගොඩක් වෙලා ඉන්න තැන්වල මේක අනිවාර්යයෙන්ම නිවැරදි ආකාරයට දැමිය යුතුයි. අර 9 to 5 මුඛාවරණ 95 එක වුණත් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි සාමාන්‍ය දිනදා ජීවිතයේදී රෙදි මුඛාවරණයකින් පවා යම් ආකාරයට ආරක්ෂාවක් සැලසෙනවා. 100%ක් නෙමෙයි යම් ආකාරයට ආරක්ෂාවක් සැලසෙනවා. ඉතින් ඒක වුණත් කමක් නැහැ. හැබැයි හරියට දාන්න ඕන. අපි මං සරල උදාහරණයක් කියමුකෝ. අපි දැන් ක්‍රිකට් ගහන එක ගමුකෝ. ක්‍රිකට් ගහනකොට අපි දැන් මේ එළියේ ක්‍රිකට් ගහනකොට ටෙනිස් බෝල් ගහනකොට අපි පෑඩ් එකයි ඔක්කොම දාගන්නේ නැහැ. ඒ වුණාට දැන් අපි හිතමු බ්‍රෙට්ලිට මොන දෙනවා කියලා. එතකොට ඔක්කොම ටික දාගන්නවා. ඒ වගේ තත්ත්වයක් තමයි මෙතන. අවස්ථාවෙන් අවස්ථාවට මේ කළ යුතු ආකාරය වෙනස් වෙනවා. හැබැයි ඔය පණිවිඩයේ ඔය සංකීර්ණ පණිවිඩයේ ඔහොමම දෙන්න අමාරුයි. ඒ නිසා මේ වෙලේ දෙන පණිවිඩය තමයි ඔබ පාවිච්චි කරනවා නම් පාවිච්චි කළ යුතුයි. පාවිච්චි කරනවා නම් හරියාකාරව පාවිච්චි කළ යුතුයිද? පාවිච්චි කරනවා නම් කියලා කිව්වොත් නොකර ඉන්නත් පුළුවන් නේ. පාවිච්චි මෙතන සමහර තැන් තියෙනවා පාවිච්චි කරන්න අත්‍යවශ්‍ය නැති තැන්. දැන් අපි මේ පාක් එකක දුවනවා නම් එහෙම අත්‍යවශ්‍ය නැති වෙන්න පුළුවන්. මොකද අවදානම ඉතා අඩුයි. අවදානම් වැඩි තැන්වල මේක අනිවාර්යෙන් දැමිතේ. හැබැයි එහෙම කිව්වා කියලා සෞඛ්‍යාංශ කියන්නේ මේක දාන්න එපා කියලා. කියලා නෑ. දාන්න එපා කියලා. මොකද මේකට තවත් සාධක තියෙනවානේ. උදාහරණයක් වශයෙන් දැන් මේක දාගෙන ඉන්නවා දැක්කහමත් අර සමාජයේ පොඩි මතක් කිරීමකුත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි ආරක්ෂා වේ යුතුයි කියන මතක් කිරීම. අපි ඔක්කොම එකට මේකෙන් ආරක්ෂා වේ යුතුයි කියන පණිවිඩයක් එනවා. ඉතින් මේක සංකීර්ණ පණිවිඩයක්. ඒ සංකීර්ණ පණිවිඩය තුළ මේ මොහොතේ සෞඛ්‍යාංශ කියන්නේ ඔබ පාවිච්චි කරනවා නම් හරියට පාවිච්චි කරන්න, නිවැරදිව පාවිච්චි කරන්න, නිවැරදි තාක්ෂණික යුක්තව එක දාගන්න සහ නිවැරදි තාක්ෂණික යුක්තව බැහැර කරන්න කියන එක. ওই පණිවිඩයයි මේ අවස්ථාවේ දෙන්නේ. එපා කියලා කියන්නේ නැහැ. එපා කියලා කියන්නේ නැහැ. වෛද්‍යතුමනි දැන් රට සාමාන්‍යකරණයට ලක්වීමත් එක්ක හෙට අනිද්දා
බොහෝ වෙලාවට හෝටල් ටික ඇරෙනවානේ. කෑම බීම දෙන ටික ඇරෙනවා. ඊට පස්සේ කඩසාප්පු ටික ඇරෙනවා. දැන් මේවට යනවා පාරිභෝගිකයන්. ගොඩක් වෙලාවට මම පරිස්සම් වුණාට සමහර වෙලාවට හෝටල් පද්ධතිය තුළ මේක නොවෙන්න පුළුවන්. කඩසාප්පු තුළ මේක නොවෙන්න පුළුවන්. කෑම බෙදෙන කෙනාගේ ඒක බෝ වෙන්න පුළුවන්. ඒ උදවිය මොකද්ද කරන්න ඕන මේක සංචාරණය වැළැක්වීම වෙනුවෙන්? නැවතත් සරල මූලික සිද්ධාන්තයම තමයි. දාමය කඩන්නේ කොහොමද? කෑම බීම කියන හෝටල් පද්ධතිය තුළ මේක බෝ වෙන්න පුළුවන් ප්‍රවණතාවය වැඩිද අඩුද? යම් ප්‍රවණතාවයක් තියෙනවා. මොකද එකක් තමයි මෙතෙන්දී අර අතනිතර ගැටීමක් සිදු වෙනවානේ. ඒක තමයි. කෑමත් එක්ක. ඕකත් එක්ක පරිසරය. ඒතකොට කෑම හදනවා නම් අර එතෙන්දිත් ඔය අත්තාවරණ පාවිච්චි කරලා ඒ කෑම හදන එක ඉතා වැදගත් දෙයක්. ඊළඟට කෑම බෙදනවා නම් එතෙන්දී අත්තාවරණ පාවිච්චි කරන එක ටිකක් ප්‍රශ්නකාරී වෙන්න පුළුවන්. කෑම බෙදෙන කෙනා අපි අර දැන් දැක්කේ අර ඉස්සර කාලේ දැන් මේ පහුගිය කාලේ රටපුර අර පාම් බෙදීම ඒ වගේ දේවල් ඒක හොඳ දෙයක්. ඒ වගේ ආහාර බෙදී මේ වගේ ක්‍රියාමාර්ග හොඳ දෙයක්. හැබැයි එතෙන්දී පොඩි අත්වැර දෙකින් අපි අතින් බරපතල ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු මේ කෑම බෙදෙන එක්කෙනා අත්තාවරණ පාවිච්චි කරනවා කියලා. එකම අත්තාවරණයෙන් හැමෝටම ඒක බෙදෙනවා නම් එතන අපිට අවධානමක් තියෙනවා. එතෙන්දි වඩා හොඳයි ඒ සඳහා වෙන හැන්ඩල් එකක් වගේ පාවිච්චි කළා. පිරිසුදු හැන්ඩල් එකක් අරගෙන අර කෑම ගන්න කෙනාගෙන ආපු වෙනම වාජනයකට ඒක දානවා නම්. ඒ වගේ හැමතිස්සෙම සිහිය තබාගත දේ තමයි දාමය කඩන්නේ කොහොමද කියන එක. ඒ සරල ක්‍රියාමාර්ගය හැමතැනටම අදාළයි. වෛද්‍යතුමනි දැන් අනෙක් රටවල් වල කොරෝනා ව්‍යාප්තිය අපි දැක්කා ඒ කට්ටියගේ මැප් එකේ මෙන්න මෙහෙම උඩට යනවා. හැබැයි අපේ රටේ අපි තාම දැක්කේ නැහැ මෙහෙම නැගීමක් දැක්කේ නැහැ. මොකද්ද මේකට වෙනස? උත්තරේ තමයි ලංකාව මුලින් ඉඳලා දැඩිව පාලනය කරා කියන එක. මේ රෝගය පළවෙනි රෝගය වාර්තා වෙන්නත් ඉස්සෙල්ලා තමයි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රජය අවවාද නිකුත් කරේ කායික දුරස්ථාවේ පවත්වාගෙන යන්න කියන එක. පළවෙනි රෝගය වාර්තා වෙලා තිබෙත් නැහැ ඒ වෙනකොට. ඒ වගේම ඒ ක්‍රියාමාර්ග ගොඩාක් ගත්තා. ඉතින් මේ මුලින් ඉඳලා දැඩිව පාලනය කරා. දැඩිව පාලනය නොකරාම තමයි අර මම කිව්වා වගේ මේ තියෙන වක්‍රය මෙහෙම යන්නේ. දැන් ලංකාවේ වක්‍රේ කඳු ගැට ගොඩක් වගේ මෙහෙම යනවා. ආයෙ මෙහෙම යනවා. ආයෙ මෙහෙම යනවා. ඒකට හිතුවා මුලින් ආවේ අර මුලින් අර විදේශගතව ආපු කට්ටියගේ බෝවිම පොඩි රවුමක් ආවා. හැබැයි ඒකත් ඉක්මනට පාලනය කරා. මොකද ඒ අයව හැකි ඉක්මනට මුලින් පොඩි අතපසුවීම් සිදු වුණත් හැකි ඉක්මනට ඒ අයව නිරෝධායන කඳවුරට යවවා. අර මුලින් සිදු වුණ එක නිසා තමයි පොඩ්ඩක් වැඩි වුණා. ඊට පස්සේ ඒක පල්ලෙහාට ගියා. ඊට දෙවෙනියට අපි දැක ගන්න බර ඉන්දුනීසියාවේ නැත්නම් ඉන්දියාවෙන් පැමිණි කොටස්. ඒතර දෙවෙනි රවුම ආයේ මේ වගේ පටන් ගත්තා. ඒකට එකතු වුණා අර මුල් රවුමෙන් ආපු ඒ මුල් රවුමෙන් බෝ වුණාගේ පළවෙනි රවුමේ ආසාදිතය. ඒකන්නේ සති දෙකකින් ඒකට තමයි පළවෙනි රවුම මෙහෙම ආවා. දෙවෙනි එක මෙහෙම ආවා. ඊට පස්සේ ආයේ ගත්තා කොළඹ ප්‍රදේශයේ මෙහෙම වැඩි වෙන්න ගත්තා. ඊට පස්සේ දැන් වැඩිසර කඳවුරේ මෙන්න මෙහෙම වැඩි වෙන්න ගත්තා. එතකොට ඔය ඔක්කොම පාලනයන් පේන්නේ. මුලදී පොඩි පාලනේ අඩුවක් තිබ්බා උඩට ගියා පාලනය කරපු ගමන් බැස්සා. ආපහු උඩට ආවා බැස්සා. ඒ හැමතැනම මුලදී පාලනේ අඩුවක් තිබ්බා නැවත පාලනේ නිවැරදි තත්ත්වයට ගත්ත අඩුවක්. ඒකයි අපේ රටේ මේ කඳු ගැට පෙළක් දකින්න හම්බ වෙන්නේ. තාමත් තියෙන්නේ අර දැඩි පාලනය කරපු තත්ත්වයක්. ඒකයි වෙනස. දැන් අපි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සංගමේ සභාපතිතුමන් මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහත්මයාත් එක්ක අපේ රටේ පවතින කොරෝනා තත්ත්වයේ මේ පාලනය පිළිබඳව සහ ඊට මේක ලිහිල් කරාට පස්සේ මහ ජනතාව කොහොමද හැදගැසෙන්න ඕන කියන කාරණේ පිළිබඳව ටිකක් ගැඹුරින් කතා කළා. අපි දන්න කාරණයක් තමයි SARS ආවා. බර්ඩ් ෆ්ලූ එක ආවා. දැන් මේ සමහර වෛරස් ඇවිල්ලවල කාලයත් එක්කම යන්න ගියා. මිනිස්සු ඒකෙන් මිදුණා. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකෙම මේ තුඩු දීලා තියෙන නව කොරෝනා වෛරසයත් ඒ විදිහට පිටමන් වෙලා යයිද? ඒකට කොච්චර කාලයක් යයි කියලා මේ වෙනකොට විද්‍යාඥයන් නිගමනය කරලා තියෙනවද කියන කාරණය පිළිබඳවත් මට ඔබතුමාගෙන් පිළිතුරක් ඕන. ඊට කලින් අපි ඉක්මනටම විරාමයක් අරගෙන එමු. අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහත්මයාට හත්වෙනි පෑ. එන්නේ විරාමයට යන කලින් මම ඔබතුමාගේ විමසුවේ දැන් බර්ඩ් ෆ්ලූ එක ආවා කියා, SARS ආවා කියා. ඒ වගේ කොරෝනා වෛරසය තව කොච්චර කාලයක් තියෙද මේ ලෝකයේ මේ විදිහට වෙලාගෙන කොච්චර කාලයකින් මේක වියුක්ත වෙලා යයිද? නිගමනයක් තියනවද මේ වෙනකොට ලෝකයේ වෛද්‍ය කණ්ඩායම අතර පර්යේෂකයන් අතර වෛද්‍යතුමනි? තියෙන එකම නිගමනය තමයි අපි කිසිම කෙනෙකුට ඒක හරියට කියන්න බෑ කියන එක. ඒ කියන්නේ විශේෂඥයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කිසිම කෙනෙකුට මේක ඉවර වෙන දවසක් කොහොම වේද කියන එක කියන්න බෑ. මොකද මේ තියෙන දත්ත මොකද මේක අලුත් වෛරසයක් වුණාට මේක කොරෝනා වෛරස් කාණ්ඩයට
අයිති. මේ කොරෝනා වෛරස් කාණ්ඩේ තමයි බොහෝ විට මේ පැතිරුණු බොහෝ ඉන්ෆ්ලුවෙන්සාවන් ඔය මැද පෙරදිග ඉන්ෆ්ලුවෙන්සාව SARS ඒ ඔක්කොම මේ කොරෝනා වෛරස් කාණ්ඩයෙන් තමයි පැතිරුනේ. ඉතින් මේවා හැසිරෙන ආකාරය දැන් කලින් දත්ත බලනකොට කලින් මේවා හැසිරුණ ආකාරය සලකා බලනකොට අපිට කියන්නේ සෑහෙන කාලයක් කියන එක. ඉතින් ඒක කවදද කියන එක මට හිතන්න ඒක කාටත් හරියටම කියන්න බෑ. ඒ කියනවා කියන්නේ අපි හරියට නිකන් මේ අනාවැකි කියන වගේ දෙයක් වෙනවා. කියන්න පුළුවන් එකම දේ මේක පාලනය වෙනතුරු අපිට මේකට හැඩ ගහන්න ඕන කියන එක. සමහරව කියන අවුරුදු 2ක් විතර යයි කියලා මේක විවෘත වෙලා යන්න. එහෙම කියන්න බෑ. විවෘත වෙනවට වඩා මට හිතෙන්නේ හොඳම දේ මේ අලුත් තත්ත්වයට සූදානම් වෙන එක. මම හිතන්නේ හොඳම දේ තමයි ඒක. මොකද මේ සම්බන්ධයෙන් අනාවැකි සීඩ්සියක් අනාවැකි පළ කළ නොහැකි තත්ත්වයක් යටතේ. කවදාද මේකට එන්නේ කියන එක හරියටම තාම කියන්න බැරි තත්ත්වයක් යටතේ හොඳම දේ තමයි මේකත් එක්ක ඒ කියන්නේ වෛරසයක සහජීවීව ඉන්න කෙනෙක්ට වෛරසය පාලනය කළ යුතුයි. පරිසරයත් එක්ක මේ තත්වයක් එක්ක සහජීවීවෙන් කොහොමද ඉන්නේ කියන එක තමයි ඊට වැදගත් දේ. එතෙන් තමයි නව සාමාන්‍ය කියන සංකල්පය ආවේ. ඕක අර සතියකින් දෙකකින් අපිට හැඩගහින්න ආපහු හැඩගහින්න පුළුවන් එකක් නම් ඒ නව සාමාන්‍ය කියන සංකල්පේ නෑනේ. අපි මේ කතා කරන්නේ ජීවන රටාවක්. ඒ කියන්නේ අලුත් ජීවන රටාවකට ක්‍රමක්‍රමයෙන් හුරු වීම ගැන. මට හිතෙන්නේ ජීවන රටාවට හුරු වීම ඉතා ධනාත්මකයි කියන එක. දැන් මේකේ හොඳ දේවල් තියෙනවානේ. පිරිසිදුව ඉන්න එක කිසි වරදක් නැහැ. පොඩිමක හොඳට ඉන්න ඉගෙන ගන්න පුළුවන් නම් ඒක කිසි වරදක් නැහැ. ඊළඟට අනිත් අයට ගරු කරන්න පුළුවන් නම් අනිත් අයට තියෙන අවදානම අඩු කරන විදිහට අපේ හැසිරීම අවම කරන්න පුළුවන් නම් ඉතා කෙටි වෙලාවකින් අපේ වැඩ කටයුතු කාර්යක්ෂමව අපි වැඩ කරන තැන ඉටු කරලා අපිට ගෙදර එන්න පුළුවන් නම් ඒව නරක දේවල් නෙමෙයි. ඉතින් මේ ධනාත්මක පැත්ත ගැන අපි හිතන්න ඕනේ. මේක එක අතකින් හොඳ අවස්ථාවක් කියලා හිතන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් අපේ ලංකාවේ තියෙන ගමනාගමන පද්ධතිය ඉතා දුර්වලයිනේ. ඕක එක්ක මේ රෝගේ ගෙනියන්න අමාරුයි. පාලනය ගෙනියන්න හරි අමාරුයි. මොකද කවදා හරි දවසක දැන් හැමදාම මේ තුනෙන් එකේ තත්ත්වෙන් කාර්යාල පවත්වාගෙන යන්න බෑනේ. කොහොමද හොඳ ගමනාගමන පද්ධතියට අපි යොමු වෙන්නේ? කොහොමද හොඳ කාර්යාල වැඩ කිරීම ක්‍රමයකට ක්‍රමවේදයකට අපි යොමු වෙන්නේ? පාසල් අධ්‍යාපනයේ බලමු. දැන් මේ තියෙන තත්ත්වය අනුව බොහොම ඉක්මනින් සියලු පාසල් සියලුම ශිෂ්‍යයන්ට විවෘත කරන එකේ අවදානමක් තියෙනවා. ඉතින් ඒකත් ක්‍රමානුකූලව වෙන්න ඕනේ. මෙතෙන්දී අපිට යොමු වෙන්න පුළුවන් ද ශිෂ්‍ය පාදක දුරස්ථ අධ්‍යාපන ක්‍රමයකට කටපාඩම් කරන අධ්‍යාපන ක්‍රමයකට වඩා. මේකෙන් මම කියන්නේ ඔන්ලයින් ලර්නින්ග්ම තියෙන්න ඕනේ කියලා. මොකද ඈත ගමක ළමයෙකුට ඒක කරන්න බෑනේ. ඒ වුණාට ගුවන් විදුලි රූපවාහිනිය නැත්නම් අපිට දැන් තියෙන මේ පෙළපොත් ක්‍රමය පාවිච්චි කරමින් රටේ තියෙන හොඳ සියලුම හොඳ ගුරුවරුන් අපේ සියලුම ශිෂ්‍යයන්ට සේවය කරන ආකාරයට හොඳ ක්‍රමයකට යොමු වෙන්න පුළුවන්ද? මේවා ලේසි දේවල් නෙමෙයි අපිට කියන්න ලේසි. හැබැයි මේක රටට හම්බුන හොඳ අවස්ථාවක්. අපනයනේ ගමු රටට පුළුවන් නම් මේ මුවවැසුම් මුවවරණ නිපදවල දැන්ටත් එක කෙරෙනවා. හොඳ විදේශ විනිමයක් ගන්න. ඔය වගේ දේවල්. සංචාර කර්මාන්තේ පවා මේක පාලනය කරගෙන යන්න පුළුවන් නම් මං හිතන්නේ රටට මේක හොඳ අවස්ථාවක්. හැබැයි මේ අවස්ථාව හැමදාම තියෙන එකක් නෑ. ඉස්සෙල්ලා මේක පාලනය කරගන්න ඕනේ. අවදානම අපි මිදෙන්න ඕනේ. ඊට පස්සේ මම හිතන්නේ ධනාත්මක පැත්තට යොමු වෙන්න ඕනේ. අපි අනිත් පොඩි උදාහරණයක් දැන් මේ වසංගත තත්ත්වයන් අදී ඉවරනවාද කියන ප්‍රශ්න උත්තරයක් එක දැන් අපි බලමු ඈත පෙරදිග රටවල්. මේවා මේ වසංගතයක ජීවත් වෙනවා. දශක දෙක තුනක් තිස්සේ. ඉතින් ඒගොල්ලෝ ඒ ජීවන රටාවට හුරු වෙලා තියෙන ජපානයේ ගන්න එහෙම නැත්නම් හොංකොං වගේ රටවල් ඒගොල්ලෝ දන්නවා හරියටම කොහොමද මුවාවරණය පාවිච්චි කරන්න කියන එක. ඒ කරන ක්‍රමවේදයේ තාක්ෂණي හරියටම දන්නවා. සියලු දෙනා මේක හරියටම කරනවා. දුරස්ථතාවය හරියටම තියාගන්නවා. ජපානයේ තායිවානයේ වගේ රටකට ගියාම ඕන පෞද්ගලික ගමනාගමන ක්‍රමයක පොලිමේ ඉන්න දන්නවා. පොදු ගමනාගමනේ ප්‍රවාහනසේ ඊටාම හොඳයි. අන්න ඒකයි හුරු වෙලා කියන්නේ. ඒ රටවල් හුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ ජීවන රටාවේ ඊටා ධනාත්මක දේවල් තියෙනවා. ඒවට හුරු වීම තමයි වැදගත් වෙන්නේ. වෛද්‍යතුමනි මේ කොරෝනා වෛරසයේ මේ දක්වා කරපු පර්යේෂණ වලින් වැළඳුණු කෙනෙකුට යලි වැළඳීමේ අවදානමක් තියෙනවා. තාමත් ඒක හරියට කියන්න බෑ. යම් රටවල යම් සාධක මතුවලා තියෙනවා. චීනෙන් රෝගීන් කීප දෙනෙක් දෙන්නෙක් ඊළඟට දකුණු කොරියාවෙන් ඒ වගේ මතුවලා තියෙනවා. හැබැයි ඒකෙන් හරියටම කියන්න බෑ. හැදුන කෙනෙකුට ආය අවදානම ඇති වෙන්න පුළුවන් කියලා. අපි දැන් මේක ගත්තොත් එහෙම දැන් ප්‍රතිශක්තිය අනුව ගත්තොත් එහෙම රෝගය හැසිරෙන්නේ අනිත් වෛරස් හැසිරෙනවා වගේමනේ අනිත් වෛරස් හැසිරෙන ආකාරය තමයි. ඒකේ ලොකු වෙනසක් නැහැ. වෛරසය ආසාදනය වෙනවා, ප්‍රතිශක්තිය ඇති වෙනවා, ප්‍රතිදේහ ඇති වෙනවා. ප්‍රතිදේහ ඇති වෙන්න සති දෙකක් විතර වගේ කාලයක් යන ඊට ප්‍රතිදේහ වැඩි වෙනවා. ඒ ප්‍රතිදේහ වැඩි වුණාට පස්සේ ඒ ප්‍රතිදේහ ඊළඟ ආසාදනයකට විරුද්ධව ක්‍රියා කරනවා. ඉතින් ඒක නැවත ආසාදනයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා කියන්නේ තාම කල් වැඩි.
මොකද දැන් බොහෝ රෝගවල ප්‍රතිදේහ ක්‍රියා කරන ආකාරය තියෙන. දැන් ඩෙන්ගු වගේ රෝගයක් ගත්තාම ඒ ක්‍රියා කරන්නේ වෙනස් ආකාරයකට. කලින් හැදුනත් ආයෙ හැදෙන්න පුළුවන්. ඉතින් තාම මේවා කියන්නේ කල් වැඩි. ඉතින් ඒක නිසා දැනට කියන්න තියෙන්නේ මේ தත්ත්වය අනුව නම් මේ දක්වා විද්‍යාත්මක සාධක අනුව මේ හැදුන කෙනෙකුට නැවත වැළඳිනවා කියන්නේ මේ දක්වා සාධක නැහැ. ඒ හොඳයි කියලා සනීප උනායි කියලා ගියපු කෙනෙකුට නැවත මතුවෙන්න පුළුවන්ද? නැවත මතුවෙන්න පුළුවන්ද? හරි. ඔතන අපි යන්නේ දැනට තියෙන දත්ත මතනේ. දැනට තියෙන දත්ත ගත්තාම එම බීජෝෂණ සමයේ දින දෙක කියන සති දෙක වෙනකන්. ඊට පස්සේ මේ රෝගේ සති කීපයක කාලයක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ අර PCR පරීක්ෂණය නෙගටිව් වුණාට පස්සේ ගෙදර යවන්නේ. නෙගටිව් වුණා කියන්නේ රෝගියාගේ සිරුරෙන් වෛරස් ශ්‍රාවය කිරීම ඒක දැනගත්ත හැකි ඩිටෙක්ට් කළ හැකි මට්ටමට වඩා අඩු වුණා කියන එක. ඊට පස්සේ සති දෙකක් ගෙදර ඉන්නවා කියනවනේ. ඒකත් පදනම් වෙලා තියෙන්නේ ඒ වෛරස් දැනගත හැකි මට්ටමට වඩා අඩු වුණාට පස්සේ සති දෙකක් මේ වෛරස් ශරීරයෙන් පිටවීම වෙන්න පුළුවන් කියන ඒ දත්තේ පදනම් කරන්නේ. ඒ දත්තේ පදනම් වෙලා තියෙන්නේ ලෝකෙන් මේ දක්වා ඇවිල්ලා තියෙන පරීක්ෂණාත්මක සාධක මත. ඉතින් ඕක මුළු ජනගහනයටම අදාළ සාධකයක්නේ. ඒ කියන්නේ අපි අර ජනගහනය අපි කියනවා කර්ව් එකක් කියලා. කියන්නේ සාමාන්‍ය කර්ව් එකක්. කියන්නේ ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් අයිති වෙනවා මේ සාමාන්‍යයට. ඔය සාමාන්‍යයෙන් පිටපණින කට්ටිය ඉන්න පුළුවන්. ඒ අපි කියපු සති දෙකට වඩා වැඩි කාලයක් මේක ශරීරයෙන් ශ්‍රාව්‍ය වෙන කට්ටිය ඉන්න ඉඩ තියෙනවා. නැත්තේ නෑ. අර සාමාන්‍ය ජනගහනයේ 99%ක් මේ කොටස අයිති වුණාට 99.9ක් අයිති වුණාට එයින් පිටපයින් කොටසක් ඉන්න පුළුවන්. ඉතින් මිලියන ගණනාවක රෝගීන් සලකා බලනකොට ඔයින් ඔය සති දෙකෙන් පිටපයින් පොය හම්බෙන්න පුළුවන්. දැන්ට අපිට තියෙන හොඳම පැහැදිලි කිරීම තමයි ඒක. වෛද්‍යතුමනි මගේ මේ අවසන් විනාඩි කිහිපය තුළ මේ ප්‍රශ්නෙට ඔබතුමාගෙන් අහන්න ඕන. ඔබතුමා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපතිතුමා මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහත්මයා අපි දැක්කා තායිලන්තයේ යොමු වෙලා තියෙන තායිලන්තයත් යොමු වෙලා තියෙන අලුත් එන්නතක් පර්යේෂණයක් කරලා හොයාගන්න. බොහෝ රටවල් කොරෝනා වෛරසය ආවට පස්සේ විවිධ ඖෂධ විවිධ එන්නත් වර්ග වෙනුවෙන් පර්යේෂණ කරනවා. අපේ රටේ අපි දන්නවා විද්‍යාඥයන් ඉන්න පුදුමාකාර දක්ෂයි. නාසායකෙත් අපේ අය වැඩ කරනවා. විවිධ සියුම් දේවල් වලින් පර්යේෂණ ලක් කරලා හොයාගන්නවා. අපේ රටේ වෛද්‍ය ශාස්ත්‍රය අපි දැක්කේ නැහැ කොරෝනා වෛරසය ආවට පස්සේ අපි එන්නතක් හරි බෙහෙතක් හරි ඖෂධයක් හරි හොයාගන්න පෙළඹෙනවා. මොකක්ද වෙලා තියෙන්නේ? ශ්‍රී ලංකාව කොහොමද ලෝක කුසලානේ දිනාගත්තේ? තමන්ගේ ශක්තියට අනුව ක්‍රියා කරලා. ශ්‍රී ලංකාව ක්‍රියා කළ යුත්තේ තමන්ගේ ශක්තියට අනුව. ශ්‍රී ලංකාවේ ශක්තිමත් අංශය මොකද්ද? මේ පැත්ත ගත්තාම ප්‍රජා සෞඛ්‍ය අංශය. රෝගේ වැළැක්වීමේ නිවාරණ අංශය. මම හරි ඒකේ ජයග්‍රහණය කළා දෙන ඒක ලෝක කුසලානෙම දෙලා තියෙනවා. මම කියන්නේ පර්යේෂණ මට්ටමින් අලුත් නිෂ්පාදනයක් කිරීම වෙනුවෙන් අලුත් එන්නතක් හෝ වේවා ප්‍රතිකාරයක් හෝ බෙහෙතක් හෝ වේවා. ඇයි ඒ සඳහා පර්යේෂණ සඳහා යොමු වෙන්නේ නැති කියලා මම ඔබතුමාගෙන් විමසන්නේ. පර්යේෂණ නොකිරෙනවා නෙමෙයි පර්යේෂණ කෙරෙනවා. උදාහරණයක් වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ වගේම වෛද්‍ය පරීක්ෂණ ආයතනයෙන් පර්යේෂණ කරනවා. හැබැයි ඔය ක්‍රියාවලිය ඔය එන්නත් නිපදවීමේ ක්‍රියාවලිය එතන ඖෂධ නිපදවීමේ ක්‍රියාවලිය කියන්නේ ඉතා සංකීර්ණ ක්‍රියාවලිය. ඒකට අවශ්‍ය වෙන තාක්ෂණයේ ක්‍රියාවලිය අතිශය සංකීර්ණයි. මම සරලව පැහැදිලි කරනවා. දැන් ඔය එන්නතක් හදනවා කියනවනේ. දැන් කෙනෙකුට අහන්න පුළුවන් ලංකාව විතරක් නෙමෙයි මේ බටහිර වෛද්‍ය විද්‍යාව මෙච්චර දියුණුවයි කියලා කියනවනම් ඇයි මේකට මේ එන්නතක් හදාගන්න බැරි? ඇයි මෙච්චර පරක්කු වෙන්නේ? මොකද මේක ඉතා සංකීර්ණ දෙයක්. මේ වෛරසය මේ RNA වෛරසය මේකේ තියෙන ව්‍යුහය ගත්තාම මේ පිටින් තියෙන ප්‍රෝටීන් අණු රවුමක් තියෙනවා. මේදර ඒ පටකයක් තියෙනවා. ඇතුලේ තියෙන මේ RNA ප්‍රෝටීන්. ඉතින් RNA ජාන ද්‍රව්‍ය මේ වෛරසය නිතර තමන්ගේ ව්‍යුහය වෙනස් කරනවා. මේක හරියට අර තමන්ගේ ටාගට් එක වෙනස් කරන තැන් වලට වෙඩි තියන්න හදනවා වගේ. එන්නත කියන එක ටාගට් වෙන්න ඕනේ, ඉලක්කගත වෙන්න ඕනේ මේ වෛරසය උඩනේ. වෛරසය නිතර වෙනස් කර ගන්නවා. ඒ කියන්නේ එන්නතක් හදන්න ගොඩක් කල් යනවා. මේ ජාන විවහේ ප්‍රෝටීන විවහේ අඳුරගෙන ඊට පස්සේ ඒකට අදාළව ක්‍රියා කළ හැකි එන්නතක් ප්‍රතිදේහ හරි එන්නතක් හදන්න ගොඩක් කල් යනවා. ඒක හදනකොට සමහරට ඒ කාලය ඇතුළත මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ හදන කාල සීමාව කෙසේ වෙතත් වෛද්‍යතුමනි අපේ රටේ මූලික අධිතාලම හරි දාන්න වෙලාවක් නෙවෙයිද මේක වෛද්‍ය පර්යේෂණ ආයතන ඒවා අපිට සමහරවිට වියදම් යන්න පුළුවන්. හැබැයි අපි මුල් පියවර තියනවා. අපි විද්‍යාඥයෝ නව සොයා ගැනීම කරන්න පුළුවන් අය ඉන්න වෛද්‍ය ශාස්ත්‍රයේ අති දක්ෂයින් ඉන්නවා. මේකේ වෙලාව නෙවෙයි දේ සඳහා ප්‍රවිෂ්ටයක් ගන්න. අනිවාර්යයෙන්ම හොඳ වෙලාවක්. මේක ප්‍රවිෂ්ටයක් කරන්න. ඒ කියන්නේ ආරම්භයක් ගන්න. අපි අනාගතයට දැන් උදාහරණයක් වශයෙන් වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ දැන්ට මුළු ශක්තියම යොමු කරලා තියෙන්නේ මේකේ පරීක්ෂණ කරන්න. ඔව් දැන් PCR පරීක්ෂණ සහ අනිකුත් පරීක්ෂණ කරනවා. ඒක තමයි මේ මොහොතේ සිදුවිය යුතු දේ වෙන්නේ. හැබැයි ඔබ කියනා වගේ මම එකඟ වෙනවා මේක අපිට අලුත් දෙයකට ඒ පටන් ගැනීමට මේක හොඳ වෙලාව. ඒ කියන්නේ අනාගතයේදී මේ සූදානමට ඒක හොඳ වෙලාව. ඒක සිදු වෙමින් පවතිනවා. ඉතින් මේ ප්‍රවේශය ගැනීම අනිවාර්යෙන් වැදගත්. අනෙක් අතින් ගත්තාම මේ මොහොතේ නම් සම්පූර්ණ ශක්තිය දැමිය යුත්තේ.
මම ගරු කරනවා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ විද්‍යාඥයන්ට විශ්වවිද්‍යාලවල ඉන්න විද්‍යාඥයෝ පවා මේ මොහොතේ බලන්නේ කොහොමද මුළු ශක්තිය දාලා මේක කොහොමද පාලනය කරන්නේ. මම හිතන්නේ මේ මොහොතේ නිවැරදි තීරණය ඒකයි. මොකද මේ වෙලේ අපි ලංකාවේ තියෙන දැනට තියෙන ශක්තිය ඒ මූල්‍යමය හෝ තාක්ෂණික ශක්තිය මත මේ මොහොතේ අපිට අපි ලංකාවෙන් මේකට එනතක් හදනවා කියන එක යථාර්ථයක් නෙවෙයි. හැබැයි අනාගතේට එක පුළුවන් මේ තියෙන දැනුමත් එක්ක අනාගතේ පුළුවන්. ඒ සඳහා ක්‍රමක්‍රමයෙන් යොමු වෙන්න ඕනේ. හැබැයි මේ මොහොතේ සම්පූර්ණ ශක්තිය මේකට පාලනයට දාන එකේ මම වරදක් දකින්නේ නැහැ. හැබැයි ඒ ගාම මම හිතනවා පරීක්ෂණත් අපි මේත් එක්ක ආවනම් තව වඩා හොඳයි කියන එක. ලංකාව ගොඩක් හොඳ දේවල් කරලා තියෙනවානේ. මේ දේවල් පරීක්ෂණ පත්‍රිකා වශයෙන් එළියට ආවනම් ඇත්තට මේක ලෝකෙත් එක්ක බෙදා ගන්න පුළුවන්. මම හිතන්නේ ඒක මේකට තව හොඳ මොහොතක් හොඳ ප්‍රවිෂ්ටයක් ඒකට. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහත්මයාට 17 වෙනි පැයට අවිල අපි මේ පිළිබඳව ගැඹුරු ගැඹුරින් සාකච්ඡා කරන සහභාගී සම්බන්ධයෙන් අයිබෝන් කළපතුමාට බොහොම ස්තුතියි. රට සාමාන්‍යකරණයට ලක් කරනකොට පොදු මහ ජනතාව විදිහට ඔබ කොන්දේසි විරහිතව දීලා තියෙන නෛතික සීමාවන් තුළ ක්‍රියාත්මක වෙන්න සෞඛ්‍යාංශ ලබා දෙන උපදෙස් 100%ක්ම පිළිපදින. එතකොට තමයි රට අර නව සාමාන්‍යකරණ තත්ත්වයෙන් එහාට ගිහිල්ලා සාමාන්‍යකරණ තත්ත්වය අපි කොරෝනා වෛරසය එන්න කලින් රට ක්‍රියාත්මක වුණු තත්ත්වය තුළ පුරවැසි හැසිරීම සමාජ දුරස්ථ භාවය පිළිබඳව කතිකාවත ඇති වෙන්න කලින් තිබුණු තත්ත්වයට අපිට යන්න පුළුවන් වෙන්නේ. ඒ තත්ත්වය ඇති කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන පුරවැසි ඔබට. අපි සමුගන්නවා යලි මුණ ගැහිම හිට උදේ 7:07 පැය. අයිබෝන්.